ඩයබටිස් මෙලයිටස් වල කම්ප්ලිකේෂන්ස් ගත්තාම ප්‍රධාන වශයෙන් කම්ප්ලිකේෂන්ස් බෙදන්න පුළුවන් ක්‍රොනික් කම්ප්ලිකේෂන්ස්, ඇකියුට් කම්ප්ලිකේෂන්ස් සහ අදර් කම්ප්ලිකේෂන්ස් කියලා. ක්‍රොනික් කම්ප්ලිකේෂන්ස් වෙන්නේ ප්‍රධාන වශයෙන් වැස්කියුලර් සිස්ටම් එක ආශ්‍රිතව තියෙනවා. ඒවා බෙදන්න පුළුවන් මයික්‍රෝවැස්කියුලර් සහ මැක්‍රෝවැස්කියුලර් කියලා. ඊගොට ඇකියුට් කම්ප්ලිකේෂන්ස් තියෙනවා. ඊළඟට අදර් කම්ප්ලිකේෂන්ස් විදිහට ඉන්ෆෙක්ෂන් වගේ දේවල් ගන්න පුළුවන්. ඇකියුට් කම්ප්ලිකේෂන්ස් ගත්තාම ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. එකක් තමයි ඩයබටික් කීටෝඇසිඩෝසිස්, ලැක්ටික් ඇසිඩෝසිස්, hyperglycemic hyposmolar state, එහෙම නැත්නම් hyposmolar non-ketotic state සහ hypoglycemia. ඩයබටික් කීටෝඇසිඩෝසිස් වලට කලින් අපේ ඇඟේ ප්‍රධාන වශයෙන් ශක්තිය නිපදවන්න ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් වලට අමතරව කීටෝන් බොඩිස් භාවිතා වෙනවා. මේකෙදි සමහර ටිෂුස් වලට ග්ලූකෝස් විතරයි භාවිතා කරන්න පුළුවන්. ඒ හින්දා ග්ලූකෝස් ඉතිරි කරගන්න අනිත් ඒ ටිෂුස් වලට ඉතුරු කරගෙන අනිත් ටිෂුස් වලට භාවිතා කරන තමයි මේ කීටෝන් බොඩිස් හදන්නේ. ඒකෙදි ප්‍රධාන වශයෙන් liver එකේදී gluconeogenesis by glucose නිපද වෙනවා, glycogenolysis by glucose නිපද වෙනවා. ඊට අමතරව adipose tissue වලින් lipolysis වෙලා free fatty acid හැදිලා ඒ free fatty acid liver එකට ඇවිල්ලා liver එකේදී oxidize වෙලා අවසානයේදී ketogenesis එක සිද්ධ වෙනවා. එතකොට ketone bodies සහ glucose වලින් තමයි මේ විදිහට සෛල වලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ. ඒ ketogenesis හැබැයි සිදු වෙන්නේ රුධිරයේ glucose මට්ටම ගොඩක් අඩු වෙන වෙලාවට. සාමාන්‍යයෙන් රුධිරයේ ඉන්සුලින් නෝමල් ලෙවල් එකේ තියෙනකොට මේ ක්‍රියාවලිය සියල්ලම නවත්තනවා. ඒ කියන්නේ රුධිරයට අවශ්‍ය තරම් ග්ලූකෝස් තියෙනවා. එහෙනම් ග්ලූකෝස් සහ අනෙකුත් ශක්තිය නිපදවන්න අවස්ථාවක් නැහැ. ඒ හින්දා මේ සියල්ලම නවත්තනවා. හැබැයි type 1 diabetes mellitus කට්ටියගේ ඒගොල්ලන්ගේ අර autoimmune disease එකක් හින්දා ඒගොල්ලන්ගේ නිපදවන ඉන්සුලින් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ හින්දා මේ නිපදවන ඉන්සුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ මේ ක්‍රියාවලිය නවත්තන්න තරම්. ඒ හින්දා හැබැයි gluconeogenesis එකයි glycogenolysis එකයි නවත්තන්න ඒගොල්ලන්ගේ තියෙන ඉතුරු නිපදවන පොඩි ඉන්සුලින් ප්‍රමාණය ප්‍රමාණවත්. හැබැයි ketogenesis එක නවත්තන්න, ඒ කියන්නේ lipolysis එක නවත්තලා ඒකෙන් ketogenesis එක නවත්තන්න මේ ඉන්සුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? type 1 diabetes mellitus කට්ටියගේ මේ විදිහට ketogenesis එක වෙනවා. type 2 වගේ වෙන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ ඉන්සුලින් deficiency එකක් නැහැ. කියන්නේ ඉන්සුලින් අඩුවක් තියෙනවා. ඒ වුණාට ඒක අර type 1 diabetes mellitus කට්ටියගේ තරම් අඩු නෑ. ඒ හින්දා ඒගොල්ලන්ගේ තියෙන ඉන්සුලින් ප්‍රමාණය මේ ක්‍රියාවලිය තුරමනවත්තන්න ප්‍රමාණවත්. හැබැයි type 1 diabetes mellitus කට්ටියගේ ඉන්සුලින් වල absolute deficiency එකක් තියෙනවා. ඒ ඉන්සුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නෑ මේ lipolysis එක නවත්තලා ketogenesis එක නවත්තන්න. ඒ හින්දා ඒගොල්ලන්ගේ ketogenesis එක සිදු වෙනවා. ඒ හින්දා DKA ඇති වෙනවා. ketogenesis කියන්නේ සාමාන්‍ය process එකක්. ඒක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ starvation එකේ වගේදී අර අපේ ශරීරයට glucose spare කරගෙන අනිත් සෛල වලට භාවිතා කරන්න තමයි ketone bodies නිපදවන්නේ. ඊට අමතරව severe vomiting වලදී එහෙම නැත්නම් high fat diet එකක් ගත්තාම ketone bodies generate වෙන්න පුළුවන්. සමහර glycogen storage disorders තියෙනවා. මේ වගේ මේ ketone bodies generate වෙන්න පුළුවන්. ඩයබටික් කීටෝඇසිඩෝසිස් කියන්නේ low insulin, ඒ කියන්නේ ඉන්සුලින් ප්‍රමාණවත් නැහැ මේ කීටෝජෙනිසිස් එක නවත්තන්න. ඒ හින්දා මේ කීටෝජෙනිසිස් එක වෙලා අවශ්‍යතාවයකට නෙමෙයි ඉන්සුලින් ප්‍රමාණවත් නැති හින්දා මේ කීටෝජෙනිසිස් එක වෙලා කීටෝන් ඇසිඩෝසිස් තත්ත්වයක් ඇති වෙන එක තමයි කියන්නේ මේ ඩයබටික් වලදී මෙහෙම ඇති වෙන එක තමයි කියන්නේ ඩයබටික් කීටෝඇසිඩෝසිස් කියලා. එතකොට ඉන්සුලින් හෝමෝන් නෝමල් ලෙවල් එකේ තිබ්බනම් එහෙම ඩයබටික් කීටෝඇසිඩෝසිස් ඇති වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ ඩයබටික් වලදී ප්‍රධාන වශයෙන් type 1 වලදී ඉන්සුලින් හෝමෝන් එක අඩු වෙනවා. ඒ හින්දා ඒක හින්දා තමයි ඩයබටික් කීටෝඇසිඩෝසිස් එක වෙන්නේ. එතකොට මේ විදිහට DKA ඇති වෙන්න බලපාන DKA ඇති වෙන්න පුළුවන් පාර්ශ්ව බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් ඇති වෙන්න පුළුවන් undiagnosed patientලා. ඒ කියන්නේ type 1 diabetes mellitus තියෙනවා. තාම ඒගොල්ලන්ගේ හොයාගෙන නැහැ මෙහෙම තියෙනවා කියලා. ඒ හින්දා ඒගොල්ලන්ගේ දැනට තියෙන ඉන්සුලින් හෝමෝන් එක දැනට ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ ට්‍රීට්මන්ට් එක කරත් මේ වගේ අවස්ථාවලදී type 1 diabetes mellitus තියෙනවා කියලා හඳුනාගත්ත patient ළඟ මේ විදිහට DKA ඇති වෙන diabetic ketoacidosis ඇති වෙන්න පුළුවන්.
ඒ අවස්ථාව තමයි එකක් තමයි ඉන්සුලින් ඔමිෂන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්සුලින් ඩෝස් මිස් කරනවා නම් සමහරවිට මිස් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ බ්ලඩ් වල තියෙන ඉන්සුලින් හෝමෝන් එක ආයි අර අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙනවා. එතකොට ඒ ඉන්සුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ ආයි අර කීටෝජෙනිසිස් එක නවත්තන්න. එතකොට කීටෝජෙනිසිස් එක වෙලා ආයි DKA ඇති වෙන්න පුළුවන් acute complication එකක් විදියට. inadequate insulin dosing කියන්නේත් ඒ වගේම එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ගන්න ආහාර ප්‍රමාණයට අනුව එක්සර්සයිස් ප්‍රමාණයට අනුව මේ ඩෝස් එක ඇඩ්ජස්ට් කරලා අවශ්‍ය ඉන්සුලින් ප්‍රමාණය ලබා දෙන්න ඕනේ. ඊට අමතරව during infection ඒ වගේම illness, trauma, stress, myocardial infarction ආන් ඒ වගේ අවස්ථාවලදී මේ ස්ට්‍රෙස් අවස්ථාවලදී අපේ සමහර හෝමෝන් වැඩි වෙනවා. දැන් ගොඩක් වෙලාට මේ ඉෆෙක්ට් එක ඇති කරන්නේ ඉන්සුලින්, ඒ කියන්නේ මේ කීටෝජෙනිසිස් කියන ඉෆෙක්ට් එකට බලපාන කීටෝජෙනිසිස්, මේ ග්ලූකෝනියෝජෙනිසිස්, ග්ලයිකෝජෙනෝලයිසිස් කියන ඉෆෙක්ට් වලට බලපාන එක හෝමෝන් එකක් නෙමෙයි, මේ හෝමෝන් වල සමස්තය තමයි බලපාන්නේ. ඒ හින්දා මගේ ස්ට්‍රෙස් අවස්ථාවලදී මේ ඉන්සුලින් වලට කවුන්ටර් රෙගියුලේටරි හෝමෝන් තියෙනවා. ඒක තමයි ග්ලූකගන්, එපිනෙෆ්‍රින්, කෝටිසෝල්, ග්‍රෝත් හෝමෝන් කියන ඒවා. මේකෙදි ස්ට්‍රෙස් අවස්ථාවලදී එපිනෙෆ්‍රින් සහ කෝටිසෝල් කියන හෝමෝන් දෙක ගොඩක් වැඩි වෙනවා. එතකොට ඉන්සුලින් මේගොල්ලන්ගේ කන්ට්‍රෝල් කරලා තිබ්බත්, ඒ කියන්නේ ඉන්සුලින් වලින් මේ කන්ට්‍රෝල් එක දීලා තිබ්බත් මේ හෝමෝන් වල බලපෑම මගින් අර ඉන්සුලින් හෝමෝනේ බලපෑම නැති කරන, ඒ කියන්නේ ඒක අඩු කරන හින්දා ඒගොල්ලන්ගේ කීටෝ ඇසිඩෝසිස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් type 1 diabetes mellitus කට්ටියක තමයි මෙහිම කීටෝ ඇසිඩෝසිස් වෙන්නේ. හැබැයි රෙයාලි, ඒ කියන්නේ ගොඩක් කලාතුරකින් type 2 diabetes mellitus කට්ටියකත් මෙහෙම ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට lean people එහෙම lean කට්ටියගේ ඒකට හේතුව තමයි මේ වගේ acute illness එකක් ආවම මේගොල්ලන්ට ඇති වෙන stress එකකින් හින්දා මේ හෝමෝන් ඉහළ ගිහිල්ලා අර ඉන්සුලින් වල ඒගොල්ලන්ට දැන්න තියෙන ඉන්සුලින් ප්‍රමාණය අර කීටෝජෙනිසිස් එක නවත්තන ප්‍රමාණවත් වුණාට මේ හෝමෝන් වල බලපෑම ඉහළ ගිය හින්දා ඒගොල්ලන්ට ඒ බලපෑම අර ඒ ඉන්සුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒක තමයි ඒගොල්ලන්ගේ මේ කීටෝජෙනිසිස් එක ඇති වෙන්න බලපාන හේතුව. හැබැයි ඒක ගොඩක් වෙලාට රෙයා කේස් එකක්. ඊගාට තව එකක් තියෙනවා පම්ප් එළිය කියලා. පම්ප් එළිය කියන්නේ ඉන්සුලින් මෙහෙම උපකරණයක් තියෙනවා. ඒකෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පැය 24 පුරාම නිරීක්ෂණය කරලා අදාළ ඉන්සුලින් ප්‍රමාණයක් රුධිරයට මුදා හරිනවා. මේකේ පම්ප් එකේ පෙළියක් ඇති වුණොත් එහෙම ඉන්සුලින් අඩු වෙලා ඒගොල්ලන්ගේ acute condition එකක් විදිහට diabetic ketoacidosis ඇති වෙන්න පුළුවන්. ඊළඟට කීටෝන් බොඩිස් නිපද වෙන ආකාරය පොඩ්ඩක් බලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් නිපද වෙන්නේ පැටි ඇසිඩ් බිඳ වැටලා මුලින්ම හැදෙනවා ඒසයිල් කෝයේ. පස්සේ ඒක ඒසයිල් කෝයේ ඇසිටයිල් කෝයේ බවට ඔක්සිඩයිස් වෙලා අන්තිමට කොහොම හරි කීටෝන් බොඩිස් ප්‍රධාන තුනක් හැදෙනවා. ප්‍රධාන වර්ග තුනක්. එකක් තමයි බීටා හයිඩ්‍රොක්සි බියුටරේට්, ඇසිටෝ ඇසිටේට්, ඇසිටෝන්. මේකෙන් ප්‍රධාන වෙන්නේ ඇසිටෝ ඇසිටේට් සහ බීටා හයිඩ්‍රොක්සි බියුටරේට් කියන කීටෝන් බොඩිස් වර්ග දෙක. ඇසිටෝන් එහෙම බ්‍රීතින් ශෝෂණයේදී ඉවත් වෙලා යනවා. එතකොට මේ කීටෝන් බොඩිස් හඳුනගන්න ටෙස්ට් එකක් තමයි රොතෙරාස් ටෙස්ට් කියන්නේ. මේක අර GSM වල එහෙම කරා. ඒ අර මේකෙදි වෙන්නේ අර මේ රොතෙරාස් ටෙස්ට් එකේදී අන්තිම නිරීක්ෂණය දකින්න පුළුවන් අපිට පර්පල් රින් එකක් ඇති වෙනවා. මේ අර පරීක්ෂණවලදී අර උඩ හරිය පර්පල් රින් එකක් ඇති වෙනවා. ඒක තමයි රොතෙරාස් ටෙස්ට් එකේදී වෙන්නේ. මේ ටෙස්ට් එකේ වගේම මේ එකක් භාවිතා කරලා අපි දැන්ට කීටෝන් බොඩිස් මයින්නේ මේ ඩිප් ස්ටික් මෙතඩ් එක භාවිතයෙන්. මෙන්න තමයි ස්ට්‍රිප් එකක් තියෙනවා. ස්ට්‍රිප් එකක් තියෙනවා. ඒක යූරින් වල හරි බ්ලඩ් වල හරි ගෙල්ලුවාම තියෙන කීටෝන් බොඩිස් ප්‍රමාණයට මේකේ අර වර්ණය වෙනස් වෙලා ඒ වර්ණය අනුව අපිට හොයාගන්න පුළුවන් කීටෝන් බොඩිස් කොච්චර ප්‍රමාණයක් මේක තියෙනවද කියලා. හැබැයි මෙහෙම හොයාගත්තත් කීටෝන් බොඩිස් තිබ්බා කියලා හොයා ගැනීම විතර ප්‍රමාණවත් නැහැ. ඩයබටික් කීටෝසිඩෝසිස් හොයාගන්න. ඩයබටික් කීටෝසිඩෝසිස් හොයාගන්න ඕන නම් ඒ කියන්නේ ඒක ඩයග්නෝස් කරන්න ඕන නම් hyperglycemia, acidosis, ketonemia or ketonuria කියන ඔය තුනම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සාධක තුනම සම්පූර්ණ කරොත් තමයි කියන්න පුළුවන් diabetic ketoacidosis තියෙන්නේ කියලා. එහෙනම් diabetic ketoacidosis කියන එක diagnose කරන්න hyperglycemia හත්යක් patient එකේ තියෙන්න ඕනේ. එයා acidosis වෙන්න ඕනේ. ඒ වගේම ketonemia or ketonuria තියෙන්න ඕනේ. ඊළඟට ඉන්සුලින් ගත්තොත් එහෙම කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන් කියන මෙටබොලිසම් තුනටම බලපානවා. මේ තුනටම බලපාන හින්දා මේගොල්ලන්ගේ විවිධ ක්ලිනිකල් ෆීචර්ස් මේ ඩයබටික් කීටෝසිඩෝසිස් වලදී තියෙනවා. ඒවා තමයි එක තමයි පොලියූරියා, පොලිලිප්සියා සහ weight loss කියන එක. ඒ කියන්නේ මේගොල්ලන්ගේ low insulin තියෙන හින්දා මේ කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එකේදී ඒගොල්ලන්ගේ ලෙවල් ග්ලූකෝස් ප්‍රමාණය කොහොමත් ඉහළයි. ඒ කියන්නේ ලෙවල් ග්ලූකෝස් ප්‍රමාණය පහළ දාන්න විදිහක් නැහැ. එකක් තමයි මේ ලිවර් එකේදී අර ග්ලයිකෝජෙනෝලයිසිස් ග්ලූකෝනියුරේස් වගේ ක්‍රියාවලිය නවත්තන්න තියෙන හැකියාව අඩුයි. ඒ හින්දා ඒකෙන් රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඒකවට මේ
පෙරිෆරල් ටිෂුස් වලින් ග්ලූකෝස් අප්ටේක් කරන එක අඩු වෙනවා. එහෙනම් ග්ලූකෝස් රුධිරයේ ඉතුරු වෙනවා අන්තිමට හයිපර්ග්ලයිසීමියා තත්ත්වයක් ඇති වෙනවා. මෙම හයිපර්ග්ලයිසීමියා තත්ත්වයක් ඇති වුනහම රුධිරයේ තියාගන්න පුළුවන් ග්ලූකෝස් ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට ග්ලූකෝස් යූරියාත් එක්ක අයින් වෙනවා. ඒ අයින් වෙන යූරියා වලදී ග්ලූකෝස් ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල් එකක් හින්දා වතුරත් ඇදගෙන යන්නේ වතුරයි ආයන ඒ වගේ දේවල් ඇදගෙන යන්නේ. හින්දා අන්තිමට පොලි යූරියා ඇති වෙනවා. පොලි යූරියා ඇති වෙනකොට වතුර ගොඩක් ශරීරයෙන් අයින් වෙන හින්දා ඩීහයිඩ්‍රේෂන් එකක් ඇති වෙනවා. ඩීහයිඩ්‍රේෂන් එකක් ඇති වුනහම ඒ වගේම මේකේ අර දැන් හයිපර්ග්ලයිසීමියා හින්දා ඔස්මෝල් ටික වැඩි හින්දා තර්ස්ට් ඒ කියන්නේ තිබහ ඇතිවීම සිදු වෙනවා. පොලිඩිප්සියා ඇති වෙනවා. ඒ වගේම මේ ඉන්සුලින් කියන හෝමෝන් එක ගොඩක් බලපාන්නේ අපේ ඇඟේ අර මේ සංශ්ලේෂණය කියන්නේ සින්තසිස් කරන ක්‍රියාවලිය වලට. හැබැයි ලෝ ඉන්සුලින් වුණාම මේ අර මේ ක්‍රියාවලිය නැවතිලා ඔක්කොම බ්‍රේක් ඩවුන් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙනම් ප්‍රෝටීන් බ්‍රේක් ඩවුන් එකක් වෙනවා, ලිපිඩ් බ්‍රේක් ඩවුන් එකක් වෙනවා, කාබෝහයිඩ්‍රේට් අර තියෙන ඒවා කැඩලා ග්ලූකෝනියෝජෙනසිස්, ග්ලයිකොජෙනොලයිසිස් වගේ වෙනින් ඒවා කැඩලා නිපද වෙනවා. එහෙනම් ඔක්කොම බ්‍රේක් ඩවුන් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට weight loss එකක් දීර්ඝකාලීන ඒ කියන්නේ සිදු වෙන්න පුළුවන්. මේ ඒක අර ක්ලිනිකල් ෆීචර් එකක් විදිහට තියෙනවා ඩයබටික් කීටෝසිඩෝසිස් වල. ඊගවට මසල් ක්‍රෑම්ප්ස් සහ ඇබ්ඩොමිනල් පේන්. මසල් ක්‍රෑම්ප්ස් ගත්තොත් එහෙම මසල් ක්‍රෑම්ප්ස් ඇති වෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අර පෙරිෆරල් ටිෂුස් වල මේ ග්ලූකෝස් අප්ටේක් කරන එක අඩු වෙන හින්දා ඒගොල්ලන්ට තියෙන සෛල තුළ තියෙන ග්ලූකෝස් ප්‍රමාණවත් නැහැ. ඒගොල්ලන්ගේ අර මේ ශ්වසනයේ ශෛලික ශ්වසනයෙන් අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න. ඒ හින්දා මොකද වෙන්නේ? නිර්වාය ශ්වසනය වෙනවා. නිර්වාය ශ්වසනයේදී ලැක්ටික් ඇසිඩෝසිස් වගේ දේවල් හැදිලා මේ මසල් ක්‍රෑම්ප්ස් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඩීහයිඩ්‍රේෂන් එක වගේ හින්දා ඉස්කීමියා වගේ තත්ත්වයක් ඇති වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් නැහැ. අවශ්‍ය ලේ ප්‍රමාණවත් නැහැ. බ්ලඩ් සප්ලයි එක ප්‍රමාණවත් නැහැ. හින්දා ආයෙත් මසල් ක්‍රෑම්ප්ස් එකක් ඇති වෙන්න පුළුවන්. මසල් ක්‍රෑම්ප්ස් වගේම ඇබ්ඩොමිනල් පේන් ඇති වෙන්න පුළුවන්. ඇබ්ඩොමිනල් පේන් එකත් අර වගේම හේතු සාධක තමයි බලපාන්නේ. මේකෙදි හයිපර්ග්ලයිසීමියා මගින් ගට් මෝටිලිටි එක අඩු කරනවා. එහම ගට් මෝටිලිටි එක අඩු කරාම ඒකෙදි ඇබ්ඩොමිනල් පේන් එකක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඩීහයිඩ්‍රේෂන් එක වගේ ක්‍රියාවලිය හින්දා අර මීසෙන්ටරි මේ ආර්ටරිස් මගින් ඒ කියන්නේ ඒව බවල් එකට සප්ලයි කරන ආර්ටරිස් මගින් සප්ලයි කරන රුධිර ප්‍රමාණය රුධිර සැපයුම අඩු වෙලා ඉස්කීමියා වගේ තත්ත්වයක් ඇති වෙලා අර මසල් ක්‍රෑම්ප්ස් වලදී වුණා වගේ ඉස්කීමියා වගේ තත්ත්වයක් ඇති වෙලා ඇබ්ඩොමිනල් පේන් එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට ක්ලිනිකල් ෆීචර්ස් එකක් විදිහට DK වලදී මසල් ක්‍රෑම්ප්ස් ඇති වෙනවා. ඇබ්ඩොමිනල් පේන් එකක් ඇති වෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා කොස්මෝල්ස් බ්‍රීතින් කියලා. මේක බ්‍රීතින් පැටර්න් එක. ඒ කියන්නේ මේ බ්‍රීතින් පැටර්න් එකේදී ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් දේ තමයි ඩීප් ඒ වගේම රෙගියුලර් බ්‍රීතින් එකක් තියෙනවා. ඩීප් ස්පීඩ් ඒ කියන්නේ වේගයෙන් සිදුවෙන මේ රෙගියුලර් බ්‍රීතින් පැටර්න් එකක්. ගොඩක් වේගයෙන් සිදුවෙන ගැඹුරු රෙගියුලර් පැටර්න් එකක් තමයි තියෙන්නේ. මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අර මේ කීටෝන් බොඩිස් ජෙනරේට් වීම හේතුවෙන් අර ඇසිටෝන් ඒ කියන්නේ මෙටබොලික් ඇසිඩෝසිස් තත්ත්වයක් ඇති වෙනවා. ඒක මෙටබොලික් ඇසිඩෝසිස් තත්ත්වය තමයි මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඊට පස්සේ මේ කීටෝන් බොඩිස් ජෙනරේට් වෙන හින්දා මේගොල්ලන්ගේ අර සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට බලපාලා නවුසියා සහ වොමිටින් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම වොමිටින් වුණාම ඒගොල්ලන්ගේ ආයි වතුර අයින් වෙන හින්දා තව ඩීහයිඩ්‍රේෂන් එක තව නරක ඒ කියන්නේ තව නරක අතට හැරෙනවා. ඊට පස්සේ ඩීහයිඩ්‍රේෂන් එකකින් තමයි මේගොල්ලන්ගේ රුධිර ප්‍රමාණය අඩු වෙනකොට හයිපොටෙන්ෂන් එකක් වගේ ඇති වෙන්න පුළුවන්. හයිපොලීමියා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව හයිපර්තර්මියා ඇති වෙන්න පුළුවන්. හයිපර්තර්මියා කියන්නේ රුධිර උෂ්ණත්වය අඩු වෙන එක. ඒකදී ප්‍රධාන වශයෙන් දැන් මේ බ්‍රේක් ඩවුන් කරන ක්‍රියාවලිය සිදු වුණත් දැන් මෙච්චර කාල රුධිරයේ කියන්නේ බ්‍රේක් ඩවුන් කරන ක්‍රියාවලියේ ගොඩක් වෙලාට ග්ලූකෝස්නේ බ්‍රේක් ඩවුන් කරන්නේ. ඒ කියන්නේ සෛලෙන් ග්ලූකෝස් තමයි බ්‍රේක් ඩවුන් කරලා ශක්තිය නිපදවන්නේ. මේ ක්‍රියාවලියේ තමයි ශක්තිය නිපදවීමේ අතුරුඵලය ලෙස තමයි තාපය නිපදවෙන්නේ. ඒ තාපය තමයි මෙච්චර කාල අර ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගැනීම ප්‍රයෝජනට ගත්තේ. හැබැයි මොකද වෙන්නේ පෙරිෆරල් ටිෂුස් වලින් මේ ඉන්සිලින් අඩු ඉන්සිලින් එක ග්ලූකෝස් අප්ටේක් එක අඩු කරන හින්දා ඒගොල්ලන්ගේ ග්ලූකෝස් බ්‍රේක් ඩවුන් එක අඩු වෙනවා. ග්ලූකෝස් බ්‍රේක් ඩවුන් එක අඩු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ අර නිපදවන තාප ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ හින්දා අවසානයේ හයිපර්තර්මියා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කන්ෆියුෂන් සහ කෝමා ඇති වෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි මෙටබොලික් ඇසිඩෝසිස් කියන එක. මෙටබොලික් ඇසිඩෝසිස් එකකින් හින්දා අර රුධිරයේ ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් එක වෙනස් වෙලා මේ අවසානයේදී බ්‍රේන් එකට බලපාලා කන්ෆියුෂන් සහ කෝමා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රෝටීන් බ්‍රේක් ඩවුන් වෙනවා. මේ හැම එකම බ්‍රේක් ඩවුන් වෙනවා. ප්‍රෝටීන් බ්‍රේක් ඩවුන් වෙනකොට වැඩි වෙනකොට යූරියා නිපදවීම වැඩි වෙනවා. ඒ හින්දා යුරීමියා තත්ත්වයක් ඇති වෙනවා බ්ලඩ් වල. මේ යුරීමියාත් බලපාන්න පුළුවන් කන්ෆියුෂන් සහ කෝමා වලට. ඊට අමතරව ඩීහයිඩ්‍රේෂන් වගේ තව සාධකත් මේ කන්ෆියුෂන් සහ කෝමා වලට බලපාන්න පුළුවන්.
කොහොම හරි දැනගන්න ඕනේ අන්තිමට ඩයබටික් කීටෝඇසිඩෝසිස් වලදී මේ වගේ ක්ලිනිකල් ෆීචර්ස් ඇති වෙනවා කියන එක. ඊට අමතරව කිනිකල් පේචස් වලට අමතරව අද බයෝකෙමිකල් ඇබ්නෝමැලිටිස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවා ගොඩක්කට ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝලයිට් ඉම්බැලන්ස් එකකින් හින්දා. මේකදී ප්‍රධාන වශයෙන් හයිපර්කැලීමියා වෙනවා. හයිපර්කැලීමියා වෙන්න එක හේතුවක් තමයි මේ ඉන්සුලින් තියෙනකොට ඉන්සුලින් කරේ රුධිරයේ තියෙන පොටෑසියම්, ඒ කියන්නේ එක්ස්ට්‍රා සෙලියුලර් තියෙන පොටෑසියම් ඉන්ට්‍රා සෙලියුලර් වෙන විදිහට සෛල වලට ඇතුළු කරා. හැබැයි දැන් ඉන්සුලින් අඩු වෙන්නේ. එතකොට ඉන්සුලින් අඩු හින්දා දැන් පොටෑසියම් සෛල වලට ඇතුළු කරන්න විදියක් නැහැ. එතකොට මේ රුධිරයේ ඉන්සුලින් මේ පොටෑසියම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ හින්දා හයිපර්කැලීමියා තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි මෙහෙම හයිපර්කැලීමියා තත්ත්වයක් ඇති වුණාට මේ පොලියූරියා තත්ත්වයක් මේගොල්ලන්ට තියෙන හින්දා මේගොල්ලන්ට පොලියූරියා තත්ත්වයක් තියෙන හින්දා මොකද වෙන්නේ? මේ වතුරත් එක්ක මේ අයන ගොඩක් ප්‍රමාණය අයින් වෙනවා. පොටෑසියම්, සෝඩියම් හැම අයනයක්ම අයින් වෙනවා. ඒ හින්දා මේගොල්ලෝ සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් වෙන්නේ හයිපෝ තත්ත්වයන් අයන අඩු වෙන ප්‍රමාණයක් තමයි ඇති වෙන්නේ. හැබැයි මේ පොටෑසියම් මොකද වෙන්නේ? ඉන්සුලින් මගින් සාමාන්‍යයෙන් කරේ පොටෑසියම් සෛල ඇතුළට දාන එක. දැන් ඉන්සුලින් නැති හින්දා පොටෑසියම් වැඩි ප්‍රමාණයක් රුධිරයට එනවා. ඒ හින්දා හයිපර්කැලීමියා තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒවා ඉවත් වෙනවට වඩා සෛල වලට ඇතුළට යන එක වෙන එක අඩු වෙන හින්දා රුධිරයේ හයිපර්කැලීමියා තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. හැබැයි සෝඩියම් වලට එහෙම ඉන්සුලින් වල බලපෑමක් නැති හින්දා රුධිරයත් මේ යූරියා එක සෝඩියම් වයින් වෙලා යන හින්දා අයන් ලොස් වෙලා හයිපෝනේට්‍රීමියා තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඊළඟට මේගොල්ලන්ගේ ලිපිඩ් මෙටබොලිසම් එකේදී මේ ලිපොලයිසිස් එක මගින් ඇඩිපෝස් ටිෂු වල තියෙන ප්‍රී ෆැටි ඇසිඩ් ලිවර් එකට ආවට පස්සේ ලිවර් එකේදී ආයි රීස්ටරිෆිකේෂන් වෙලා කියන්නේ ආයි මේ ෆැටි ඇසිඩ් වලින් ආයි ට්‍රයිග්ලිසරයිඩ් හදන්න පුළුවන්. ඒ හින්දා මේගොල්ලන්ගේ හයි ට්‍රයිග්ලිසරයිඩ් ලෙවල් එකක් තියෙනවා. ඊළඟට හයි බ්ලඩ් යූරියා තියෙනවා මේගොල්ලන්ගේ හැම ප්‍රෝටීන් බිඳ වෙනවා. ප්‍රෝටීන් බිඳ වැටෙනවා කියන්නේ යූරියල් සයිකල් එක ගිහිල්ලා ඊට පස්සේ යූරියා ප්‍රමාණයත් නිපදන යූරියා ප්‍රමාණයත් වැඩි වෙනවා. හින්දා හයි බ්ලඩ් යූරියා යුරේමියා හත්යක් තියෙනවා. ඊට අමතරව හයිපොස්පටේමියා, හයි මැග්නීසියමියා, හයි ප්ලාස්මා යුරනරි ඇමයින් ප්ලාස්මා ඇන්ඩ් යුරනරි ඇමයිලේස් තියෙනවා. මේ තුන එච්චර වැදගත් නැහැ. මේකෙදි ප්‍රධාන වශයෙන් වෙන්නේ මේ ආයන හයිපොස්පරස්, මැග්නීසියම් ඒ වගේ ඒවා. දැන් මේ පොලියූරියා හින්දා මොකද වෙන්නේ? වතුර ගොඩක් අයින් වෙනවා. මේ අයින් වෙනවත් එක්කම ඩීහයිඩ්‍රේෂන් එකක් වෙලා රුධිරය කියන්නේ රුධිර ප්‍රමාණය අඩු වීම හින්දා රුධිරේ යන විස්කොසිටි ඒ දුෂ්‍රාවිතාවය වැඩි වෙනවා. කියන්නේ රුධිරේ කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. මේ පොස්පරස් මැග්නීසියම් කියන අයන වලට වෙන්නේ ඒක. කියන්නේ රුධිරෙන් ගොඩක් වතුර අයින් වුණාට පස්සේ වතුර සාපේක්ෂව අඩු හින්දා මේ කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙලා හයි පොස්පටේමියා සහ හයි මැග්නීසියමියා හත්යක් ඇති වෙනවා. ඊට අමතරව ප්ලාස්මා එකේ සහ යුරිනරි වල ඇමයිලේස් ඉහළ ප්‍රමාණයකින් තියෙනවා. මේක තමයි අද බයෝකෙමිකල් ඇබ්නෝමැලිටිස් එකෙන් බලගත් වෙන්නේ. හයිපර්කැලීමියා, හයිපෝනේට්‍රීමියා, හයි ට්‍රයිග්ලිසරයිඩ් සහ හයි බ්ලඩ් යූරියා කියන හතර තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අනිත් තුන එච්චර වැදගත් නෑ. තව පොඩි වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මෙයා හයිපර්ග්ලයිසීමියා තත්ත්වයක් තියෙන හින්දා යා ට්‍රීට් කරන්න අපි ඉන්සුලින් දෙනවානේ. ඒකට ඉන්සුලින් දුන්නාම මේ ඉන්සුලින් මගින් නම් කලින් කරේ සෛලවල එළියේ තියෙන පොටෑසියම් ටික සෛල ඇතුළට දාපු එක. දැන් ඒත් එක්ක මෙයාගේ හයිපර්ග්ලයිසීමියා හින්දා පොලියූරියා තත්ත්වයක් තියෙනවා. පොලියූරියා තියෙනකොට හැම අයනයක්ම වගේ අයින් වෙනවා වතුරත් එක්ක. ඒකට සෝඩියම් වගේම පොටෑසියමුත් අයින් වෙනවා. දැන් මේ සෝඩියම් පොටෑසියම් දෙකම අයින් වෙලා තියෙද්දි ඉන්සුලින් දුන්නට පස්සේ ට්‍රීට්මන්ට් එකට පස්සේ මේ එළියේ තියෙන මේ පොටෑසියම් ටිකත් ආයි සෛල ඇතුළට ගියාට පස්සේ බ්ලඩ් වල පොටෑසියම් ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා මේ හයිපර්ග්ලයිසීමියා වලදී අර ඉන්සුලින් නැති හින්දා හයිපර්කැලීමියා තත්ත්වයක් තිබ්බට ඉන්සුලින් දුන්නට පස්සේ පොලියූරියා හින්දා අයන් ලොස් එකක් වෙනවා. ඒ වගේම ට්‍රීට්මන්ට් එකේදී ඉන්සුලින් දෙන හින්දා ආයි සෛල ඇතුළට පොටෑසියම් යනවා. එතකොට අවසානයේ හයිපෝකැලීමියා තත්ත්වයක් එන්න පුළුවන්. ඒ හින්දා ට්‍රීට්මන්ට් එක කරද්දී මුලින්ම ඉන්සුලින් දීලා පස්සේ තමයි මේ හයිපර්කැලීමියා හයිපෝකැලීමියා ඒ තත්ත්වය අනුව බලලා කරෙක්ට් කරන්න වෙන්නේ. ඊළඟට අපි ඇකියුට් කම්ප්ලිකේෂන් ගත්තාම අපි දැන් කතා කරේ ඩයබටික් කීටෝඇසිඩෝසිස් කියන එක. ඊගාවට අපි කතා කරන්නේ හයිපර්ග්ලයිසීමික් හයිපෝස්මෝලර් ස්ටේට් කියන එක. හයිපර්ග්ලයිසීමික් හයිපෝස්මෝලර් ස්ටේට් කියන එක ඩයබටික් කීටෝඇසිඩෝසිස් වලට වඩා ටිකක් බරපතලයි. මොකද හේතුව මේකේ මෝර්ටැලිටි රේට් එක වැඩි. ඒ වගේම මේක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ මිඩල් සහ එල්ඩර්ලි කට්ටියක තමයි ඇති වෙන්නේ. මේකේ ඔන්සෙට් එක ගත්තොත් එහෙම ඩයබටික් කීටෝඇසිඩෝසිස් නම් තිබ්බේ hours to day. කියන්නේ මේ ඒගොල්ලන්ගේ පැය ගානක් සිට දවසක් වගේ කාලයක් ඇතුළත මේ ඩයබටික් කීටෝඇසිඩෝසිස් එක ඇකියුට් කන්ඩිෂන් එකක් විදිහට ඇති වුණා. මේ හයිපර්ග්ලයිසීමික් හයිපෝස්මෝලර් ස්ටේට් කියන එක ඇකියුට් කම්ප්ලිකේෂන් එකක් වුණාට මේක සාමාන්‍යයෙන් දවස් ගානක් ඇති වෙන කියන්නේ සතියක් විතර වගේ කාල පරාසයක් තුළ මේක ඇති වෙන්න පුළුවන්.
මේකෙදි ප්‍රධාන ලක්ෂණ දෙක තමයි. ඒ කියන්නේ මේක හයිපර්ග්ලයිසීමික්. ඒ කියන්නේ මේක රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒ වගේම ඒ නිසාම හයිපෝස්මෝලරිටි එකක් තියෙනවා. ඩයබටික් කීටෝඇසිඩෝසිස් වලින් මේක වෙනස් වෙන්නේ මේගොල්ලන්ගේ හයිපර්ග්ලයිසීමික් හයිපෝස්මෝලර් ස්ටේට් එකේදී කීටෝන් බොඩිස් නිපදවීමක් වෙන්නේ. ඒ හින්දාම ඇසිඩෝසිස් එකක් සිදු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට සමහර අවස්ථාවල වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සාමාන්‍ය pH එකේ 4.3ට වඩා වැඩි. ඒ කියන්නේ ඇසිඩෝසිස් තත්ත්වයක් නැහැ. ඒ වගේම කීටෝන් බොඩිස් නැහැ. ඒත් එක්කම ඉන්සුලින් බැලුවාම DKA patient ළඟ තිබ්බේ absolute insulin deficiency එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉන්සුලින් ඇත්තටම අඩුයි. ඒ හින්දා තමයි ඩයබටික් අර කීටෝජෙනිස් එක නවත්තන්න බැරුව මේක වෙන්නේ. හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ඒගොල්ලන්ගේ ඉන්සුලින් ඩෙෆිෂියන්සි එකක් නැහැ. ඒ කියන්නේ ඉන්සුලින් ඩෙෆිෂියන්සි එකක් තියෙනවා. ඒක ඒ තරම්ම අඩු නෑ රිලටිව් එකක් තියෙන්නේ. ඒක රිලටිව් වෙන්නේ අර කලින් කිව්වා වගේ කවුන්ටර් රෙගුලේටරි හෝමෝන් වලින් තමයි මේක අර හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් කියන එක ඒක ඒවා හේතුවෙන් තමයි ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ. අර කලින් කිව්වා වගේම ග්ලූකෝනියෝජෙනසිස්, ග්ලයිකෝජෙනෝලයිසිස්, කීටෝජෙනසිස් වගේ ක්‍රියාවලිය ඇති වෙලා රුධිරයේ ග්ලූකෝස් රුධිරයට අවශ්‍ය ග්ලූකෝස් නිපදවනවා. ඒක ඉන්සුලින් මයින් කරේ මේ ක්‍රියාවලිය නිෂේධනය කරපු එක. හැබැයි මේගොල්ලන්ගේ දැන් ටයිප් 1 කටේ නම් ගොඩක් අඩු වුණා. මේ හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් කියන එක ගොඩක් වෙලාට ඇති වෙන්නේ ටයිප් 2 අයගේ. මේගොල්ලන්ගේ ඇත්තටම වෙන්නේ ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් නම් මෙහෙම මේ ඉන්සුලින් ලෙවල් එකක් තියෙනවා මේ ක්‍රියාවලිය නවත්තන්න තරම්. හැබැයි මොකද වෙන්නේ ඉන්ෆෙක්ෂන් එකක් එහෙම නැත්නම් ස්ට්‍රෙස් කන්ඩිෂන් එකක් වගේ අවස්ථාවලදී අර කවුන්ටර් රෙගියුලේටරි හෝමෝන් වල බලපෑම වැඩි වෙලා මොකද වෙන්නේ කෝටිසෝල් එපිනෙෆ්‍රින් වගේ හෝමෝන් වල බලපෑම වැඩි වෙලා ඉන්සුලින් හෝමෝනයේ බලපෑම අඩු වෙනවා. ආන්ගේ මේ ඉන්සුලින් හෝමෝනයේ බලපෑම අඩු වුණාම ඒකම ග්ලූකෝනියෝජෙනිසිස් එක මගින් ඒ කියන්නේ මේ ස්ට්‍රෙස් එකට අවශ්‍ය කරන දේවල් නේ හදන්න බලන්න. එතකොට ඉන්සුලින් මයින් ග්ලූකෝනියෝජෙනිසිස් එක නවත්තන්න හැදුවත් ඒක නවත්තන්න දෙන්නේ දැන් අර හෝමෝන් මගින් ග්ලූකෝනියෝජෙනිසිස් එක පවත්වාගෙන යනවා. ඒ වගේම ග්ලයිකෝජෙනෝලයිසිස් එක ඒකත් පවත්වාගෙන යනවා. හැබැයි දැන් මේගොල්ලන්ගේ ඉන්සුලින් ප්‍රමාණයක් තියෙනවා. යම් ඉන්සුලින් ප්‍රමාණයක් තියෙනවා ටයිප් 1 එකකින් වගේ නෙමෙයි. ඒ හින්දා ඒ ඉන්සුලින් ප්‍රමාණයක් තියෙන හින්දා කීටෝජෙනිසිස් එක නවත්තන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලන් කීටෝජෙනිසිස් එකක් වෙන්නේ අර අනික් හෝමෝන් වල බලපෑම නිසා තමයි මේ ග්ලයිකෝජෙනෝලයිසිස් එකයි ග්ලූකෝනියෝජෙනිසිස් එකයි වෙලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ගොඩක් වැඩි වෙනවා. ඊළඟට හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් එක ඇති වෙන්න පුළුවන් පේෂන්ට්ලා දිහා බැලුවොත් එහෙම ඒවට නැඹුරු වෙන්න පුළුවන් කට්ටිය දිහා බැලුවොත් එහෙම එකක් තමයි ඉන්ෆෙක්ෂන් මේ අර ස්ට්‍රෙස් කන්ඩිෂන් එකක් ඒකේ දර වගේ අර හෝමෝන් වල බලපෑම හින්දා ඒගොල්ලන්ගේ හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් එක ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව හයි ෂුගර් ඉන්ටේක් එකක් තිබ්බොත් එහෙම ඒ කියන්නේ ඒගොල්ලෝ ෂුගර් වැඩි කරගත්තොත් එහෙම ඒකෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න පුළුවන්. මයෝකාර්ඩියල් ඉන්ෆාක්ෂන් කියන්නේ ඒ වගේම දෙයක්. ඊට අමතරව සමහර ඩ්‍රග්ස් යූස් කරාමත් මේ වගේ හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් එක ඇති වෙන්න පුළුවන්. එකක් තමයි ස්ටෙරොයිඩ්. ස්ටෙරොයිඩ් අර කෝටිසෝල් වගේ මොකද කරන්නේ ග්ලූකෝනියෝජෙනිසිස් එක වැඩි කරනවා ඉන්සුලින් වල ඇක්ෂන් එක ඇන්ටගනයිස් කරලා. එතකොට ස්ටෙරොයිඩ් දුනොත් එහෙම ඒගොල්ලන්ගේ මේ හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් එක ඇති වෙන්න පුළුවන්. මේ ටයිප් 2 ඩයබටිස් මෙලයිටස් තියෙන කට්ටියට ස්ටෙරොයිඩ් ඩ්‍රග්ස් පාවිච්චි කරොත් එහෙම. ඊට පස්සේ පොටෑසියම් වේස්ටින් ඩයුරිටිස්. පොටෑසියම් වේස්ටින් ඩයුරිටිස් වලින් රුධිරයේ පොටෑසියම් මට්ටම අඩු වෙන හින්දා හයිපෝකැලීමියා තත්ත්වය ඒගොල්ලන්ගේ ඇති වෙනවා. සාමාන්‍යයෙන් ඉන්සුලින් සික්‍රීට් කරන බීටා සෙල්ස් වල රෙස්ටිං ස්ටේට් එකේදී ඒ කියන්නේ රෙස්ටිං ස්ටේට් එකේදී ඒගොල්ලන්ගේ මෙම්බ්‍රේන් එක හයිපෝලරයිස් කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මොකද්ද සෛලයෙන් පිට පොටෑසියම් සාන්ද්‍රණය අඩුයි සෛලය තුල පොටෑසියම් සාන්ද්‍රණය වැඩි. දැන් මේ වගේ එක අපිට ඉන්සුලින් සික්‍රීට් කරන්න ඕන නම් මේ අර මේක ඩීපෝලරයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ සෛලය පිටත පොටෑසියම් සාන්ද්‍රණය වැඩි කරන්න ඕනේ සෛලය ඇතුළට වඩා. හැබැයි මේකද මොකද වෙන්නේ මේකලගේ හයිපෝකැලීමියා තත්ත්වයක් තියෙන හින්දා මෙතන පොටෑසියම් සාන්ද්‍රණය අඩුයි. මෙතන සෛලයේ පොටෑසියම් සාන්ද්‍රණය ගොඩක් සෛලය තුල පොටෑසියම් සාන්ද්‍රණය ගොඩක් වැඩි. ඒ හින්දා නිකන් අර හයිපෝලරයිස් එක වැඩි වෙලා වගේ තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් ඒගොල්ලන්ගේ අර ඉන්සුලින් රිලීස් කර තිබ්බනම් ඒ රිලීස් කර තිබ්බ ඉන්සුලින් ටිකක් දැන් අඩු වෙනවා. ඒ කියන්නේ ඉන්සුලින් රිලීස් කරන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයි ඒගොල්ලන්ටත් අර ඉන්සුලින් ඩෙෆිෂියන්සි එකක් වගේ ඇති වෙලා ආයි මේ එතකොට අර හෝමෝන් වල බලපෑම තව හෝමෝන් තියෙනවනේ. ඒ හෝමෝන් වල බලපෑම වැඩි වෙලා ඉන්සුලින් වල බලපෑම අඩු වෙලා හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් එකට එන්න පුළුවන් මේ ඩ්‍රග්ස් නිසා. ඒව ඩ්‍රග්ස් තමයි එකක් තමයි තයසයිඩ් අනිත් එක ටොරොසිමයිඩ් කියන එක. මේ වගේ පොටෑසියම් වේස්ටින් ඩයුරිටික්ස් හින්දා මෙහෙම හයිපර්ග්ලයිසෙමික් හයිපෝස්මෝලර් ස්ටේට් එක ඇති වෙන්න පුළුවන්.
ඊට අමතරව ප්‍රොප්‍රනෝල් වගේ ඩ්‍රග්ස් දුන්නොත් එහෙම ඒකනොත් හයිපර්ග්ලයිසීමික් හයිපර් ඔස්මෝලර් ස්ටේට් එකක් ඇති වෙන්න පුළුවන් type 2 diabetes mellitus තියෙන කට්ටියට. ඊට අමතරව ඩයසෝසයිඩ් කියලා එකක් තියෙනවා, සිතයෝෆ්‍රයින් කියලා තව එකක් තියෙනවා. ඒ ඩ්‍රග්ස් වලිනුත් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තව අද මෙඩිකල් කන්ඩිෂන් තියෙනවා මේ අතර ස්ට්‍රෙස් ඉන්ඩියුස් ස්ට්‍රෙස් එක ඇති වෙන තත්ත්වයන් වගේ තමයි. එකක් තමයි acute pancreatitis. ඒක දින ඉන්සුලින් හෝමෝන් එක අඩු වෙන්න පුළුවන් ගොඩක්. ඊට පස්සේ සිවියර් බර්න්ස් වගේ වෙලදී අර ඒකෙත් අර ඒ වගේ හත්යක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ස්ට්‍රෙස් අවස්ථාවක් හින්දා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව cerebrovascular accident එහෙම නැත්නම් stroke එකක්. stroke එකකදී subdural hematoma එකකදී වගේ හත්තන් වලදී ඇති වෙනවා කියලා තියෙනවා. hyperglycemic hyposmolar state එක. ගොඩක් වෙලාට මේ හම්බෙන hyperglycemic hyposmolar patients ලා previously undiagnosed diabetes තියෙන කට්ටිය. undiagnosed type 2 diabetes තියෙන කට්ටිය තමයි මේ විදිහට තුනෙන් දෙයක් විතර මේ hyperglycemic hyposmolar තුනෙන් දෙයක් විතර හම්බෙන්නේ hyperglycemic hyposmolar state එකේ ඉන්න අය. එතකොට diagnosis එක බලුවොත් එහෙනම් මේගොල්ලන්ගේ hyperglycemic hypoosmolar state එකක් තියෙන. එතකින්ද hyperglycemia තියෙන්න ඕනේ. ඊට පස්සේ high osmolality එකක් blood එකේ තියෙන්න ඕනේ. high serum osmolality එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව DK වගේ බලුවොත් DK සාපේක්ෂව බලුවොත් එහෙනම් මේගොල්ලන්ගේ acidosis එකක් ගොඩක් වෙලාට නැහැ. ඒ වගේම ketonuria කොහොමත් නැහැ. ketone body formation එකක් නැහැ. ඊට අමතරව තව features බලුවොත් එහෙම මේගොල්ලන්ගේ dehydration එක දකින්න පුළුවන්. මොකද මේ hyposmolar hyperglycemic state එකත් මේකෙදි අර osmolality එක වැඩි හින්දා polyuria තියෙනවා. polyuria හින්දා dehydration එක වෙනවා. ඒ හින්දා වතුර loss එකක් වෙනවා. ඒ වතුරත් එක්ක අයන ගොඩක් වෙලාවට loss වෙනවා. අයන ගොඩක් වෙලාවට loss වුණාට මේකෙදි අර high osmolality එක හින්දා මේ සීරම් ග්ලූකෝස් ප්‍රමාණය ගොඩක් වැඩි හින්දා රුධිර ග්ලූකෝස් ප්‍රමාණය ගොඩක් වැඩි හින්දා මේ වතුර ලොස් එක සාපේක්ෂව ගොඩක් වැඩි. හැබැයි මේ අර සෝඩියම් වගේ අයන සමහර හෝමෝන් වල ඇල්ඩෝස්ටරෝන් වගේ හෝමෝන් වගේ ආපහු ඇබ්සෝර්ප්ෂන් එක කරන්න පුළුවන්. එතකොට සෝඩියම් ප්‍රමාණය සාපේක්ෂව ඉහළ යනවා, වතුර ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙනවා. ඒ හින්දා සෝඩියම් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙලා හයිපර්නේට්‍රීමියා වගේ නැත්තම් මෙතනදී ඇති වෙනවා. hyperglycemic hyposmolar state එකේදී. හැබැයි DK වලදී එහෙම නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ DK වලදී අර osmolality එකක් වැඩිලා තිබ්බට වතුර loss එකත් එක්ක sodium loss එකක් වෙලා අර ඒක compensate කරන්න බැරුව ගිහිල්ලා මේ hyponatremia හැත්තක් තමයි ඇති වෙන්නේ. මෙතනදී වෙන්නේ වතුර ගොඩාක් loss වෙන හින්දා වතුර ප්‍රමාණය අඩු වෙන හින්දා අර sodium concentration එක වැඩි වෙලා hypernatremia වගේ හැත්තක් ඇති වෙන එක. ඊට අමතරව cerebral cellular dehydration එකක් ඇති වෙන්න පුළුවන්. ඒක අර මේ dehydration එක නිසා ඇති වෙන්නේ. ඊට අමතරව කෝමා වගේ හත්තක් ඇති වෙන්න පුළුවන්. අර කලින් chart එක මේ තියෙන්නේ. ඒකේදී අර electrolytes imbalance එක හින්දා acidosis නෑ මෙතන. dehydration සහ electrolyte imbalance එකකින් තමයි ගොඩක් වෙලාට මෙතනදී මේ කෝමා කියන තත්ත්වය ඇති වෙන්නේ. ඊට අමතරව අර dehydration එකේදී මෙතන අර සැපේන දැන් වතුර ගොඩක් අයින් වෙන හින්දා ischemia වගේ හත්තක් ඇති වෙලා hypoxia වගේ හත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලී අඩු වෙන හින්දා අර blood supply එක ඒ කියන්නේ blood එකෙන් සපයන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මෙහෙම ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන හින්දා hyperventilation එකක් වෙන්න පුළුවන්. hyperventilation එකක් වුණාම hyperventilation එක නිසා respiratory alkalosis වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ අර මේගොල්ලන්ගේ සමහර වෙලාවට acidosis වෙන්න පුළුවන් කියලා. අර acid base balance මේවත් තියෙන්න පුළුවන් කියලා. ඊට අමතරව දැන් මෙහෙම ඔක්සිජන් ප්‍රමාණය හැමතැනම අඩු වෙනවා. ඒකට hypoxia හින්දා සමහර තැන්වල lactic acid නිපදවන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ lactic acidosis එකක් ඇති වෙන්න පුළුවන් sometimes. මේ එතකොට මේ lactic acidosis එකයි මේ respiratory alkalosis එකයි දෙකම එකතු වෙලා මේගොල්ලන්ගේ ගොඩක් අයට ඇති වෙනවා නම් ඇති වෙන්නේ mixed acid base disturbance එකක් තමයි ඇති වෙන්නේ. මේ හේතු හින්දා අවසානයේදී ඒ කියන්නේ මේ blood dehydration එකකින් හින්දා blood එකේ viscosity එක වැඩි වෙලා මේ blood එක flow එකට බාධාවක් ඇති වෙලා අන්තිමට මේ ඒ හින්දා thrombosis වගේ හැත්තන් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ acute complication වල දෙයක් කතා කරා diabetic ketoacidosis, hyperglycemic hyposmolar state, ඊළඟට කතා කරන්නේ lactic acidosis ගැන. lactic acidosis කියන්නේ ඊළඟට lactic acidosis ගත්තොත් එහෙම lactic acidosis ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ glucose anaerobic respiration එකේදී lactic acid එකතු වෙලා ඒ lactic acid
බ්ලඩ් එකේ එකතු වෙලා තමයි ලැක්ටික් ඇසිඩෝසිස් ඇති වෙන්නේ. ලැක්ටික් ඇසිඩෝසිස් ගත්තොත් එහෙනම් මේ ඩයබටිස් මෙලයිටස් ඩිසීස් ස්පෙસિෆික් කම්ප්ලිකේෂන් එකක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙකුට හැදෙන්න පුළුවන්. හැබැයි මේ ඩයබටික් පේෂන්ට්ලගේ වැඩි නැඹුරුවක් තියෙනවා. ඒගොල්ලන්ට මේ අර සමහර ෆැක්ටර්ස් හින්දා ලැක්ටික් ඇසිඩෝසිස් හැදෙන්න. එහෙම නැඹුරුතාවය වැඩි කරන ෆැක්ටර්ස් තමයි මේ අර ඔක්සිජනේෂන් එක ඉම්පෙයර්ඩ් කරන කන්ඩිෂන්. එකක් තමයි හයිපොක්සියා වලදී ඔක්සිජන් අඩු වෙන. එතකොට ඔක්සිජන් අඩු වෙනද ඒගොල්ලන්ගේ ඇනරොබික් රෙස්පිරේෂන් එක වෙලා ලැක්ටික් ඇසිඩෝසිස් වෙන්න පුළුවන්. ඒ වගේම ෂොක් එකේදී අර බ්ලඩ් ප්‍රමාණය අඩු වෙන හින්දා අර ටිෂුස් වලට සැපෙන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙලා අවසානයේදී ලැක්ටික් ඇසිඩෝසිස් හැදෙන්න පුළුවන්. ඒ වගේම සෙප්සිස් වලදී වාසෝ ඩයිලේෂන් එකක් වෙනවා. ඒතකොට එතන වාසෝ ඩයිලේෂන් එකකින් බ්ලඩ් එකතු වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ පෙරිෆරල් ටිෂුස් වලට යන බ්ලඩ් ප්‍රමාණය මදි වෙනවා. එතකොටත් බ්ලඩ් ප්‍රමාණය මදි වෙන හින්දා ඔක්සිජන් ප්‍රමාණය මදි වෙලා අවසානයේ ඒගොල්ලන්ගේ ලැක්ටික් ඇනරොබික් මේ රෙස්පිරේෂන් එක වෙලා ලැක්ටික් ඇසිඩෝසිස් හැදෙන්න පුළුවන්. ඒ වගේම කාබන් මොනොක්සයිඩ් පොයිසනින් වගේ හත්යන්වලදී මේ අර රුධිරයේ ගෙනියන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන හින්දා එතකොටත් ලැක්ටික් ඇසිඩෝසිස් හැදෙන්න පුළුවන්. ඒ වගේ තව සාධක තමයි මෙඩිකේෂන් සමහර පෙන්ෆෝමින් මෙට්ෆෝමින් වගේ මෙඩිකේෂන්ස් තියෙනවා. ඒකට මේ මෙඩිකේෂන් අර ගොඩක් වෙලාට මේ රීනල් ෆේලියර් තියෙන පේෂන්ට්ලගේ භාවිතා කරා. මේවෙන් කරන්නේ සාමාන්‍යයෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන එක. ඒ කියන්නේ ග්ලූකෝස් ඇබ්සෝප්ෂන් එක අඩු කරනවා, ග්ලූකෝස් ප්‍රොඩක්ෂන් එක අඩු කරනවා. රීනල් ෆේලියර් එකක් තියෙන අයගේ මේ ඩ්‍රග්ස් භාවිතා කරොත් මොකද වෙන්නේ? මේ ඩ්‍රග්ස් වල එලිමිනේෂන් එක තියෙන ගොඩක් වෙලාට රීනල් එලිමිනේෂන් එක. රීනල් ෆේලියර් එකක් තියෙන කට්ටියගේ මේ රීනල් එලිමිනේෂන් එක ඉම්පෙයර්ඩ් වෙන හින්දා මේ ඩ්‍රග් එක බ්ලඩ් එකේ ගොඩක් වෙලා තියෙනවා. ඒකට අර ඩ්‍රග් එකේ ඉෆෙක්ට් එක ගොඩක් වෙලා වැඩි. ඒ හින්දා අවසානයේදී කොහොම හරි වෙන්නේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය මේ ක්‍රියාවලිය තුනෙන්ම අඩු වෙනවා. එතකොට රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ අවසානයේ ලැක්ටික් ඇසිඩෝසිස් තත්ත්වයට තමයි මේගොල්ලෝ නැඹුරු වෙන්නේ. ඊට පස්සේ acute complication වල අවසාන එක තමයි diabetic ketoacidosis හරි lactic acidosis හරි hyperglycemic hyposmolar state හරි අවසාන එක තමයි hypoglycemia. hypoglycemia ගත්තාම hypoglycemia තමයි most common acute complication එක. ඒ වගේම මේක life threatening acute complication එක. hypoglycemia ගොඩක් වෙලාවට define කරන්නේ blood sugar level එක 3 millimoles per liter වඩා අඩු වුණාම තමයි hypoglycemia කියන්නේ කියලා. ඒ වුණාට සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ blood glucose level එක normally high එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ hyperglycemia තමයි ඒගොල්ලෝ normal ඉන්නේ. එතකොට මේ ඒගොල්ලන්ගේ hypoglycemia කියන්නේ ඒගොල්ලන්ගේ මේ ගොඩක් වෙලාවට රුධිරයේ glucose ප්‍රමාණය ඉහළ මට්ටමක විහිඳ ඒගොල්ලන්ගේ hypoglycemia කියන්නේ මේ 3 millimoles ලීටරයට වඩා ඉහළක. ඒ කියන්නේ 4ක 5ක වගේ අගයකින් තමයි ඒගොල්ලන්ට hypoglycemia අර ලක්ෂණ ඇති වෙන්නේ. එතකොට මේ hypoglycemia ඇති වෙන හේතු බැලුවොත් එහෙම එකක් තමයි අර oral hypoglycemic drug. ඒතර hypoglycemia ඇති වෙන්නේ රුධිරේ blood වල glucose ප්‍රමාණය අඩු වුණාම. මේ oral hypoglycemic drugs වල මොකක් හරි භාවිතයේදී වැරද්ද. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩියෙන් භාවිතා කරොත් එහෙම හරිය නැත්නම් ආහාර අඩුවෙන් භාවිතා කළා drug එක වැඩියෙන් භාවිතා කරොත් හරි මොකක් හරි මේ හේතුව නිසා අවසානයේ hypoglycemia ඇති වෙන්න පුළුවන්. ඒ වගේම intensive insulin therapy ඒ කියන්නේ injection වගේ එකකින් දුන්නොත් එහෙම insulin දුන්නොත් එහෙම අර එකපාරට blood stream එකේ insulin ප්‍රමාණය ගොඩක් වැඩි වෙන හින්දා එතනදී ඉක්මනට ග්ලූකෝස් මට්ටම අඩු වෙලා hypoglycemia හත්යක් ඇති වෙන්න පුළුවන්. ඊගාවට insulin of the food and imbalance of the food and insulin intake. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් අඩුවෙන් කාලා අර වෙනද ගන්න ඩෝස් එකම ගත්තොත් එහෙම නැත්නම් ආහාර මිස් කළා ඩෝස් එක ගත්තොත් එහෙම ඉන්සුලින් ඩෝස් එක ගත්තොත් එහෙම එතන ඉන්සුලින් වැඩි වෙන හින්දා අවසානයේ අර හෘදයේ දැන්න තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙලා hypoglycemia හත්යක් ඇති වෙනවා. ඒ වගේම slimming diet ඒ වගේ ඒවා දෙතෙන්න පුළුවන්. ඒකට vomiting වගේ වලදී ආහාර රුධිරයට එන්නේ නැහැ අන්තිමට. ඒ කියන්නේ ග්ලූකෝස් රුධිරේ වැඩි වෙන්නේ නැහැ අන්තිමට. එතකොට ඒ වගේ අවස්ථාවලදී hypoglycemia හත්යක් ඇති වෙන්න පුළුවන්. එක්සර්සයිස් වලදී අපේ ඇඟේ අර ග්ලූකෝස් ඇඩ්‍රිනලින් වගේ හෝමෝන් වැඩි වෙලා ඒවෙන් ග්ලූකෝනියෝජෙනිසිස් වෙලා කියන්නේ මේ ග්ලූකෝස් ගොඩක් රුධිරේ තියෙන ග්ලූකෝස් ගොඩක් පාවිච්චි වෙනවා මේ එතකොට ඒ හින්දා රුධිරේ ග්ලූකෝස් පාවිච්චි කරනකොට ආයි hypoglycemia හත්යක් ඇති වෙනවා. එහෙම කෙනෙක් ඉන්සුලින් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට බරපතල hypoglycemia හත්යක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඇල්කොහොල් මගින් ග්ලූකෝනියෝජෙනිසිස් එක නවත්තනවා. ග්ලූකෝනියෝජෙනිසිස් එක ඇල්කොහොල් මගින් නවත්තුවා මොකද වෙන්නේ?
අර දැන් මෙච්චර වෙලා ග්ලූකෝස් මේ රුධිරයට සබ් එක අඩු වෙනවා. එතකොට රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ආයි අඩු වෙනවා. ග්ලූකෝනියුරේස් එක ඇල්කොහොල් මයින් නැවතුවාම. ඊගවට සමහර ඩ්‍රග්ස් තියෙනවා. අර මැලේරියා වල ට්‍රීට් කරන්න ගන්න ක්විනින් වගේ ඒවා. එතකොට ඒවෙන් මේ ඩ්‍රග් එකේ සයිඩ් ඉෆෙක්ට් එකක් හින්දා හයිපෝග්ලයිසීමියා හත්තක් ඇති වෙන්න පුළුවන්. ඊගවට මේ without trace any particular reason ඒ කියන්නේ මේ අර මේ සමහර මේ ඩයබටික් ගොඩක් කල් තියෙනකොට ඩයබටික්ස් පේෂන්ට් කෙනෙක් ඩියුරේෂන් එක ගොඩක් කල් වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ හයිපෝග්ලයිසීමියා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ පිළිබඳ දැනුමක් නැහැ. ගොඩක් හේතු තියෙනවා. කොහොම හරි ඩියුරේෂන් එක වැඩි වෙනකොට ඩයබටික්ස් වල ඩියුරේෂන් එක වැඩි වෙනකොට හයිපෝග්ලයිසීමියා ඇතිවීමේ හැකියාව වැඩි. ඊට පස්සේ ඇඩ්‍රිනල් ඉන්සෆිෂන්සි ඇඩ්‍රිනල් ඉන්සෆිෂන්සි ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකේ නේද කොටිසෝල් වගේ හෝමෝන් ස්‍රාවයක. එතකොට ඒ හෝමෝන් වල අර කවුන්ට් ඉෆෙක්ට් එකේ බලපෑම අඩු වෙන හින්දා මේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දාන්න හැකියාව අඩු වෙලා මේ ඒගොල්ලන්ගේ හයිපෝග්ලයිසීමියා හත්තක් ඇති වෙන්න පුළුවන්. ඒකට හයිපර්පිටියුටරිසම් එකත් එහෙමයි අර ග්‍රෝත් හෝමෝන් වගේ ඒවා ඒකත් කවුන්ට් රෙගියුලටරි හෝමෝන් එකක්. එතකොට එහෙම හිතලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩම්පින් සින්ඩ්‍රෝම් කියන්නේ මේකයි. ඒ කියන්නේ දැන් අර ગેස්ට්‍රෙක්ටමි වගේ එකකදී ඒ කියන්නේ අපේ ස්ටොමක් එකේ කෑල්ලක් කපලා අයින් කරාට පස්සේ අර කෑම කෑවට පස්සේ එකපාරට යන ආහාර ස්ටොමක් එකෙන් කෙලින්ම ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට යන තත්ත්වයක් තියෙනවා. එතකොට අර ඒක ඩයිජෙස්ට් කරන්න වෙලාව මදි. වෙලාව මදි වුණාම මොකද වෙන්නේ? අර අවසානයේ කොහොම හරි ගට් එකෙන් රුධිරයට ඇබ්සෝබ් වෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ වගේ ගට් එකෙන් අර ඇබ්සෝප්ෂන් එක අඩු වෙන හින්දා එතන හයිපෝග්ලයිසීමියා හත්තක් ඇති වෙන්න පුළුවන්. තව තියෙනවා බවල් බයිපාස් සර්ජරි, ඒ ඩිසෙක්ෂන්, ඒ කියන්නේ කැලලක් අප්ලයින් කරාම එතකොට ඇබ්සෝප්ෂන් එක අඩු වෙන හින්දා හයිපෝග්ලයිසීමියා හත්තක් ඇති වෙන්න පුළුවන්. ඊගවට රිපීට් ඉන්සුලින් ඇබ්සෝප්ෂන් එක හින්දා කියන්නේ දැන් ඉන්සුලින් සාමාන්‍යයෙන් දෙන්නේ සබ්කියුටේනියස් ඉන්ජෙක්ෂන් එකක් විදිහට. මේක මසල් එකට ගියොත් එහෙනම් මසල් එකේදී අර ග්‍රාෆ් එක මත වෙන අර තියෙන්නේ මසල් එකේදී මේ අර බ්ලඩ් එකට ඇබ්සෝප්ෂන් එක වැඩි. එතකොට එහෙනම් මේ මසල් එකට දුන්නොත් එමේ ඉන්සුලින් ඉන්ජෙක්ෂන් එක අර ඇබ්සෝප්ෂන් එක එකපාරට වැඩි වෙන හින්දා එතකොට හයිපෝග්ලයිසීමියා හත්තක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ හොට් ෂවර් බාත් එකක් මේ නැවොත් එහෙම එතකොට අර රුධිර නාලිකා විස්තරණය වෙලා රුධිරයට සැපෙන සම මතු පිටට සබ්කියුටේනියස් ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙන්නේ. එතකොට ඒකෙදි රුධිර සම්මත පිටට පැමිණ රුධිර ප්‍රමාණය වැඩි වෙලා අර බ්ලඩ් වලට හෝමෝන් එක ඉක්මන එක තීමේ හැකියාවක් තියෙනවා. එතකොට අර හයිපෝග්ලයිසීමියා ඇතිවීමට තියෙන හැකියාව වැඩි. ඊළඟට තියෙන එකක් තමයි impaired awareness of hypoglycemia කියන එක. impaired awareness of hypoglycemia කියන්නේ අර මේ ගොඩක් වෙලාට එන්නේ ඔටෝනොමික් දැන් අපේ දැන් ඩයබටික් හින්දා මේ ගොඩක් වෙලාට ගොඩක් දැන් වලට ඒ කියන්නේ ගොඩක් ටිෂුස් වල ඩැමේජ් එකක් වෙනවා. ඒ වගේම නර්ව් සිස්ටම් එකේ ඩැමේජ් වෙනවා. නර්ව් සිස්ටම් එකේ ඔටෝනොමික් නර්ව් සිස්ටම් එකටත් මේ විදිහට ඩැමේජ් එකක් වෙනවා. දැන් ඔටෝනොමික් නර්ව් සිස්ටම් එකේ තමයි ගොඩක් වෙලාට අර මේ හයිපෝග්ලයිසීමියා හත්තක් තියෙනවා කියලා අපිට නිකන් අර මේ ඒ කියන්නේ ස්වෙටින් ඒ වගේ දේවල් වලින් මේ හයිපෝග්ලයිසීමියා හත්තක් තියෙනවා කියලා අර මනුස්සයාගේ මේ සිම්ප්ටම්ස් ඇති කරන්නේ. එතකොට මේ සිම්ප්ටම්ස් නැත්තම් මනුස්සයා දන්නේ නැහැ මේ අර හයිපෝග්ලයිසීමියාට තියෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ කන්ඩිෂන් එකක් තමයි impaired awareness of hypoglycemia කියන්නේ. එතකොට මේකට හේතුව තමයි increased duration of diabetes. කියන්නේ diabetes දීර්ඝ කාලයක් තියෙනකොට අර අනික් complications වල තියෙන කාලයත් වැඩි. ඒතකොට ඒ complication වැඩි ගිහිල්ලා අවසානයේදී මේ impaired awareness hypoglycemia කියන එක ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ tight glycemic control කියන එක. ඒ කියන්නේ එයා tight විදියට control කරනවා නේ. ඒ කියන්නේ ආහාර ගන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ සීනි වැඩි වෙයි කියලා කන්න නැතුව ඉන්නවා නම් ගොඩක් ඒවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කන්නත් ඕනේ. ඒ කියන්නේ ඉන්සුලින් ගන්නවානේ. ඒතකොට ඒ හින්දා ඒක අර බැලන්ස් කරන් තියන්න ඕනේ. මේ ගොඩක් මේ රෙස්ටික් අර ගොඩක් මේ ඒව නවත්තන්න ගියොත් එහෙම වෙන්නේ ඒගොල්ලන්ගේ හයිපෝග්ලයිසීමියා හත්තක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම මේ ටයිට් කන්ට්‍රෝල් එක දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බොත් එහෙම ඒගොල්ලන්ගේ අර impaired awareness of hypoglycemia කියන එක ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ peripheral autonomic neuropathy කියන්නේ ඒකත් අර වගේ අර nerve system එකට damage එකක් වෙන හින්දා අර symptoms අඩු වෙන හින්දා ඒගොල්ලන්ට අර මේ hypoglycemia ඇති වෙනවා කියලා තේරුමක් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ රිවර්සල් එක ගත්තාම මේක ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් අර ඩයට් එකයි ඉන්සුලින් එකයි අර බැලන්ස් එක තියාගෙන ඒ දෙක ගන්නට මේන්ටේන් කරාම අර impaired awareness hypoglycemia කියන එක ඇති වෙන්නේ නැහැ. ඒකට signs and symptoms of hypoglycemia ගත්තාම
වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔටෝනොමික්, අනිත් එක තමයි නියුරෝග්ලයිකෝපීනික්. ඔටෝනොමික් ගත්තාම මේ ඔටෝනොමික් සිස්ටම් එක ඇක්ටිවේට් වෙන හින්දා අර මේ ස්වෙටින්, පැල, ආන්ගේ වගේ ඇන්සයිටි, නෝසියා, ට්‍රෙමර්, ෂිවරින්, පැල්පිටේෂන්, ටැහිකාඩියා වගේ ආන්ගේ වගේ ලක්ෂණ තමයි මේකදී ඇති වෙන්නේ. ඔටෝනොමික් සිස්ටම් එක මේ වෙන හින්දා ඊට පස්සේ හයිපර්ග්ලයිසීමියා වල තවයි තියෙනවා නියුරෝග්ලයිකෝපීනික් සිම්ප්ටම්ස්. ඒ කියන්නේ මේක දැන් ඔටෝනොමික් නර්ව්ස් මේ ඔටෝනොමික් සිම්ප්ටම්ස් ඇති වෙන්නේ ගොඩක් වෙලාට හයිපර්ග්ලයිසීමියා එක මුල් අවදියේදී. ඊට පස්සේ නියුරෝග්ලයිකෝපීනික් සිම්ප්ටම්ස් ඇති වෙන්නේ හයිපර්ග්ලයිසීමියා එක පොඩ්ඩක් බරපතල වුණාම. ඒ කියන්නේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක 2.6ට වඩා අඩු වුණාම තමයි මේ අර නියුරෝග්ලයිකෝපීනික් සිම්ප්ටම්ස් ඇති වෙන්නේ. එතකොට ඒ සිම්ප්ටම්ස් වලට අයත් වෙනවා confusion, tiredness, lack of concentration, headache, dizziness, altered speech, incoordination, drowsiness, aggression, coma වගේ තත්ත්වයන්. ඊට පස්සේ තව එකක් තියෙනවා night time hypoglycemia කියලා. දැන් hypoglycemia ගත්තාම දැන් එක්සර්සයිස් කරනවා නම් නිදා ගන්න කලින් එතකොට මොකද වෙන්නේ? එක්සර්සයිස් කරනකොට බ්ලඩ් වල තිබෙන ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙනවා. ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙන හින්දා එයාට හයිපර්ග්ලයිසීමියා එකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා එක්සර්සයිස් කරලා නිදා ගන්න ගියොත් එහෙම රෑ එක්සර්සයිස් කරලා නිදා ගන්න ගියොත් එහෙම යාර බෙඩ් ටයිම් එකේදී මෙයාට මේ ලෝ ග්ලූකෝස් කන්සන්ට්‍රේෂන් එක තමයි බ්ලඩ් වල තියෙන්නේ. එහෙනම් නයිට් ටයිම් හයිපර්ග්ලයිසීමියා ඒ වගේ අවස්ථාවල ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් ඇල්කොහොල් කන්සම්ප්ෂන් වගේදී ඇල්කොහොල් මගින් ග්ලූකෝනියෝජෙසිස් එක නවත්තන හින්දා ග්ලූකෝස් නිපදවීමක් නැහැ. එතකොට ඒකෙදි ඇල්කොහොල් කන්සම්ප්ෂන් එක කරොත් එහෙම ඒ කියන්නේ හවස වයි කරොත් එහෙම ඒක රෑ ඇති වෙන්න පුළුවන් මේ නයිට් ටයිම් හයිපර්ග්ලයිසීමියා එක විදිහට. එතකොට මේ නයිට් ටයිම් හයිපර්ග්ලයිසීමියා තියෙන කට්ටියගේ ඒ කියන්නේ ඒගොල්ලෝ උදේ හැරෙනකොට මේ කියන්නේ පාන්දර දෙකට විතර නේ. කියන්නේ මේ අර උදේ සාමාන්‍ය විදිහට හැරෙනකොට ඒගොල්ලන්ට හෙඩේක් එකක් තියෙනවා. හෙඩේක් එකක් තියෙනවා නේ, හැන්ගෝවර් ෆීලිං එකක් වගේ තියෙනවා. ඊට එතකොට දැන් මෙහෙම නයිට් ටයිම් හයිපර්ග්ලයිසීමියා එකේදී හයිපර්ග්ලයිසීමියා එන්නේ නයිට් ටයිම් එකේදී. දැන් මෙයා හැරෙන වෙලාව වෙනකොට මේ හයිපර්ග්ලයිසීමියා එක ආයි හරි ගිහිල්ලා. ඒ කියන්නේ රිබවුන්ඩ් එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ හරි ගිහිල්ලා ආයි එයා දැන් හරියන්න ඕන ප්‍රමාණයට වඩා වැඩියෙන් හරි ගිහිල්ලා මේ හයි බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එකක් තමයි දැන් එයාට හැරෙනකොට තියෙන්නේ. එහෙනම් මේක ඩයග්නෝස් කරන්න ඕන නම් අපි ඇත්තටම පාන්දර 2-3ක් වගේ අතර වෙලාවකදී මේ අර එයාගේ බ්ලඩ් ග්ලූකෝස් චෙක් කරන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම හයිපර්ග්ලයිසීමියා මේ ටෙස්ට් වෙන්නේ. නැත්තම් උදේ පාන්දර ටෙස්ට් කරාට වැඩක් නැහැ. එතකොට අහුවෙන්නේ අර මේක අර ලෙවල් එක මේ අර වැඩි වෙන එක. පස්සේ අර මේ කම්පන්සේට් කරන්න ග්ලූකෝස් වැඩි වෙලා මේ හයිපර්ග්ලයිසීමියා හත්තක් තමයි තියෙන්නේ උදේ පාන්දර. මේක ඩයග්නෝස් කරන්න ඕන නම් පාන්දර 2-3ක් අතර වය කාලයක් තුල මේ අර මේ බ්ලඩ් චෙක් කරන්න ඕනේ ග්ලූකෝස් සඳහා. එතකොට මේකට අර සොලියුෂන් එක තමයි මේ අර මේ ඉන්සුලින් ඩෝස් එක එහෙම නැත්නම් ඒ කියන්නේ දීර්ඝකාලීනව තියෙන පාවිච්චි ඩෝස් එකේ හාෆ් ලයිෆ් එක ආන්ගේ වගේ ඒවා බලලා ඒ කියන්නේ ඉන්සුලින් බෙහෙත් ගන්න බෙහෙතේ මේ වෙනසක් කරන්න පුළුවන්. ඊට අමතරව මේ දීර්ඝකාලීනව ඇබ්සෝප්ෂන් එක සිදුවන දේවල්. එතකොට ඇබ්සෝප්ෂන් එක දිගටම සිදු වෙනවනේ. එතකොට බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක එකපාරට පහළ යන්නේ. ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ නයිට් ටයිම් හයිපර්ග්ලයිසීමියා වලට නමුරු වෙන්න පුළුවන් පුද්ගලයෝ දිහා බැලුවොත් එහෙම ඒගොල්ලෝ අර දවසේ වැඩි ක්‍රියාශීලීත්වයෙන් හේතු වැඩ කරනකොට අර ඒගොල්ලන්ගේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අයින් වෙනවා, අඩු වෙනවා. එතකොට පස්සේ නයිට් ටයිම් මේගොල්ලන්ට හයිපර්ග්ලයිසීමියා එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තව එක සාධක හින්දා මෙයාලා කියන්නේ ග්ලූකෝස් ඉක්මනට අඩු වෙනවා නම් එතකොට ආහාර නොගෙන ඉන්නවනේ රාත්‍රියේදී. එතකොට රාත්‍රියේදී මේ නයිට් ටයිම් හයිපර්ග්ලයිසීමියා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අය මේ නයිට් ටයිම් හයිපර්ග්ලයිසීමියා වලට නඹුරු වීමට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකට ඒ කියන්නේ ඩයබටික් කම්ප්ලිකේෂන්ස් වල අදාළ එකක් නෙමෙයි. ඒ වුණාට වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ. ඒ කියන්නේ ඉන්සියුලිනෝමා කියලා තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්සියුලිනෝමා කියන්නේ පැන්ක්‍රියාටික් ටියුමර් එකක්. ඒකෙන් සික්‍රීට් කරනවා ඉන්සියුලින්. ඉන්සියුලින් සික්‍රීට් කරාම මොකද වෙන්නේ? දැන් ඉන්සියුලින් ඕනාට වඩා වැඩියෙන් සික්‍රීට් කරනවා. එතකොට හයිපර් නෙමෙයි හයිපෝග්ලයිසීමියා තත්ත්වයක් තමයි මෙයාගේ තියෙන්නේ. එහින්දා මෙයාට අර මේ ටියුමර් එකේ හින්දා එපිසෝඩ්ස් ඔෆ් හයිපර්ග්ලයිසීමියා එනවා. ඒ කියන්නේ කෑවට පස්සේ නෑ. දැන් කාල නිකන් ඉන්න කාල සීමාවක් තියෙනවා. ඒකට බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙනවා. හැබැයි ටියුමර් එකේ හින්දා ඉන්සියුලින් සික්‍රීට් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී හයිපර්ග්ලයිසීමියා ඇති වෙනවා. මේකෙදි දැන් ඉන්සියුලිනෝමා එකක් මේකේ හයිපර්ග්ලයිසීමියා ඩයග්නෝස් කරද්දී ඇතුණ හේතුව හොයාගද්දී දැන් ඉන්සියුලින් ගත්තාම ඉන්සියුලින් කියන්නේ මෙහෙම හෝමෝන් එකක්. අර මේක බයෝකෙමිස්ට්‍රි වල තිබ්බා. ඒකේ A චේන් එකක් තියෙනවා, B චේන් එකක් තියෙනවා. ඊට අමතරව මේ කොළ පාටින් දැක්වෙන
C peptide කියන කෑල්ල තියෙනවා. දැන් ඉන්සියුලින් හෝමෝන් එක අපේ ඇඟ ඇතුලේ හැදුනොත් එහෙම මෙන්න මේ C peptide කියන කෑල්ල කැඩිලා අන්තිමට හෝමෝන් එක විදිහට එළියට එන්නේ A chain එක සහ B chain එක. ඒකට මේ C peptide එක කැඩුණාට පස්සේ ඒක ලේවල් බ්ලඩ් වල ඉතුරු වෙනවා. හැබැයි ඉන්සියුලින් පිටින් ගත්තොත් එහෙම මේ A chain එකයි B chain එකයි විතරයි අපිට හෝමෝන් එක විදිහට එන්නේ. ඒතකොට C peptide කෑල්ල නැහැ. එහෙනම් high insulin තියෙනවා. high C peptide තියෙනවා. ඒ කියන්නේ C peptide තියෙනවා කියන්නේ හෝමෝන් එක හැදලා තියෙන ඇඟ ඇතුලේ. එහෙනම් තියෙන්නේ high insulin හැදෙන මේ කන්ඩිෂන් එකක් තියෙන්නේ. එහෙනම් ඉන්සියුලින් නම වගේ අත්දැක වෙන්න පුළුවන්.